समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्रमोक्तदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक ශ්‍රද්ධාකාමී පින්වතුනි මේ පින්බර පුරපසළොස්වක පොහොය දවසේ අපේ සදහැවතුන් සූදානම් වෙන්නේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා උතුම් තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණක් ඉගෙන ගන්නට අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අපේ සදහැවත් තිලක් මුණසිංහ මහත්මාණන් ඒ වගේම එතුමන්ගේ ආදරණීය දරුවන් ඉසුරි දියණිය සේලක පුතණුවන් කුෂාන් බෑණනුවන් සහ කිෂේන් මුණුබුරා මේ පින්කම කරන්නේ පෙතිලක් මුණසිංහ මැතිතුමාගේ ආදරණීය ස්වාමි දියණිය කුසුම් මුණසිංහ මහත්මිනිය අභාවයට පත් වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වීම නිමිති කරගෙන විශේෂයෙන්ම ඉමහත් ශ්‍රද්ධාවෙන් යුක්තව ඉමහත් ගෞරවයෙන් යුක්තව එතුමන් අපට මතකයි ගිය වර්ෂයේ මේ වගේම සද්ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම ආරණ්‍යකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පූජනීය මහා සංඝ රත්නයේ උදෙසා දානමාන සකසා ගන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වය ගත්තා. මේ අවුරුද්දේ ඒ උතුම් මාමිස දානමය පුණ්‍ය කටයුතු වලටත් තමන්ගේ දායකත්වය දක්වමින් ධර්ම දානමය පින්කමකුත් සිද්ධ කරලා තමන්ගේ ආදරණීය බිරිඳට පින් අනුමෝදන් කරන්නට එතුමන් කල්පනා කළේ. අපි සතුටටපත් වෙනවා මේ පින්කම අද මේ පුරපසළොස්වක පොහොය දවසේ සිද්ධ කරලා දෙන්නට අපට අවස්ථාවක් ලැබීම පිළිබඳව ඒක අපි දින බලලා යොදාගත්තු එකක් නෙමෙයි. අපේ මුණසිංහ මැතිතුමා ඉල්ලුවාම අපේ දින එතුමා වෙනුවෙන් බොහොම කරුණාවෙන් කැමැත්තෙන් වෙන් කරලා දුන්නා. හැබැයි ඒ දිනය හරියටම ලංකාවේ උතුම් විනරපුර පසළොස්වක පොහොය දවසට යෙදিলা තිබෙනවා. ඉතින් ඒකෙම අභාවයටපත් මැතිණියටත් ඒ වගේම අපේ තිලක් මුණසිංහ මැතිතුමාටත් මහා ආශිර්වාදයක් දුවා දරුවන්ට තමන්ගේ අම්මා වෙනුවෙන් කරන පින්කම මේ වගේ පුරපසළොස්වක පොහොය දවසක ධර්ම දානයක් විදියට සිද්ධ කරන්නට ලැබීම ඔයත් අංගේ ලොකු භාග්යක්. තමන්ගේ ස්වාමි දියණියගේ අභාවයෙන් විශ්වාස කරනවා පෙතිලක් මුණසිංහ මැතිතුමා දුකෙන් වේදනාවෙන් තවමත් පසු වෙන මැත්තේ. අවුරුදු දෙකක් ගත වුණත් අභාවයටපත් වෙලා තමන්ගේ ආදරණීය බිරිඳ සමග ගත කරපු ඒ ගෘහ ජීවිතය එහි තිබුණු ආදරය කරුණාව සතුට සොම්නස මේ දේවල් එතුමන්ගේ ජීවිතයේ සදාතනික මතකයන් ලෙස අනිවාර්යයෙන්ම පවතිනු ඇති. ඒ නිසා තමයි තමන්ගේ බිරිඳ වෙනුවෙන් මේ විදියට තමන්ගේ දරුවොත් මුණුබුරු මිනිබිරියොත් එකතු කරාන පින්කම් කරන්න ඕන කියලා එතුමා ගුණවත් බුද්ධිමත් ස්වාමි පුරුෂයෙක් ලෙස තාත්තා කෙනෙක් ලෙස මේ කටයුතු මුල් වෙලා සිද්ධ කරන්නේ. ඉතින් අපිට ආරාධනා කිරීම ගැන පින්දෙමින් බුද්ධ පුතුන් මුහුණු පොත සමග මේ වෙලාවේ සජීවීව එකතු වෙන ඔබ හැම දෙනාම
සහ සම්බන්ධ කරගනිමින් අපි මෙතැන් සිට මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරනවා. මත් ටිකක් මහන්සි වෙලා ඉන්නේ. උදෑසන 5ට සේනාසනයෙන් බහැරට වැඩි. ජපානයේ වෙලාවෙන් 8ට 10ක් කියලා. ඒකුවේ 4:20ට තමයි නැවත සේනාසනයට මා පැමිණුනේ. අද පින් කටයුතු කිහිපයක් විශේෂයෙන්ම පොහොය කිරීම ආදී විනය කර්ම ආදී දේවල් වලට සහ සම්බන්ධ වෙලා කිලෝමීටර 400ක් වාහනවල ගත කරලා ගොඩක් මහන්සි වෙලා හිටියත් අපි මේ දේශනාව අපේ මුණසිංහ මැතිතුමා වෙනුවෙන් බොහෝම කැමැත්තෙන් සිද්ධ කරලා දෙන්නේ. අද අපි කතා කරන්නේ ඊයේ ආරම්භ කරපු සූත්‍ර දේශනාවේ දෙවැනි ධර්ම කොටසය අගති ගමන පිළිබඳව. අපි බොහෝ අවස්ථාවල අගති ගමන පිළිබඳව නැත්නම් සතර අගතියට පත්වීම පිළිබඳව දේශනා සිද්ධ කරලා තියෙනවා. එහෙම වුණත් සිංහලෝවාද සූත්‍රයට අනුගතව සිද්ධ කරන නිදේශනා මාලාවේ අපි මේ මාතෘකාව නැවත අපට මුණ ගැහෙන නිසා අපි ඔබත් එක්ක එය නැවත අලුත් කරුණු රසක් එක්ක සාකච්ඡා කරන්නට ඕනෑ කියලා කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුෂ්‍යයා අගතිගාමී වීම නිසා පව් කරන්න පටන් ගන්නවා කියලා. ඡන්දාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. කැමැත්තෙන් අන්තයට යන සත්වයා නොකටයුතු දේවල් සිද්ධ කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ මේ සිගාලෝවාද සූත්‍රයේදී දේශනා කරනවා. ආසාවෙන් මුසපත් වුණාම පව් කරනවා කියන එක. ඉතින් කොච්චර ඇත්තද නේ? අපි පව් කරන අකුසල් කරන මූලයන් තුනක් තියෙනවා. ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල කියලා. දස අකුසලයේ මුල. එතකොට එයින් පළමුවෙන ලෝභ මූලිකව. ලෝභය, ආශාව, කැමැත්ත, ඡන්දය මේ ආදී වචන සමූහයකින් අඳුන්වලා තිබෙන මේ මනෝභාවය මත පදනම් වෙලා මිනිස්සු බොහෝ පව්කම් මේ ලෝකෙ සිද්ධ කරලා තියෙනවා. තමන්ගේ තාත්තගේ රාජ්‍ය සම්පත්තියට තාත්තගෙන් රජකම ගන්න ඕනේ, බලය ගන්න ඕනේ කියන අධික තණ්හාවෙන් අධික ආසාවෙන් අගතියට ගියපු අජාසත් රජුරෝ තමන්ගේ ආදරණීය පියාණන් ඝාතනය කළා. තමන්ගේ ආදරණීය තාත්තා මරලා දැම්මා. අපේ රටේ ත්‍රාජාවලිය ගත්තොතින් බල තණ්හාව නිසා සහෝදරයා විසින් සහෝදරයාව ඝාතනය කරපු, තාත්තා මරපු අය පව, සැමියා මරපු, බිරිඳ මරපු, මෙහෙම විවිධ චරිත අපිට හමු වෙනවා. කැමැත්තෙන්, බලයට කැමැත්තෙන්, ආසාවෙන් අගතිගාමී වුණාට පස්සේ තාම දරුණු හැසිරීම් වලට ගියපු අයවලුන් පිළිබඳ බල තණ්හා. අර ඉතිහාස කාරණා නම් ඒ විදියටම සටහන් වෙලා තිබුණාට පසුගිය අවුරුදු 50ක 60ක ඉතිහාසයේ නොලියවුණු කළු සටහන් අතර නොලියවුණු එළියට එන්නේ නැතුව ඒත් පැවතුණු සිද්ධ වුණු ඔය වගේ කේතවාචක ගොඩක් තියෙනවා. තමන්ගේ බලය තියා ගැනීම වෙනුවෙන් හෝ තමන්ට බලය ලබා ගැනීම වෙනුවෙන් හෝ ඝාතන සිත කරපු,
පාලකයෝ අපේ රටේ පහුගිය අවුරුදු 74ක 75ක ඉතිහාසයේ අපිට ඕනිතරම් ඒ නම් කියන්න පුළුවන්. හැබැයි කවුරුකත් මහා වංශය ලියවෙන එකක් නෑ මෙහෙම මරුවා කියලා. හැබැයි මේ වෙලා තියෙනවා. පෙර මහා වංශය ලියපු හාමුදුරුවෝ නිශ්චිතවම එහෙම සිද්ධ කරපු දේවල් සටහන් කරලා තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඇත්තටම මේ යුගයේ එවැනි ඓතිහාසික ග්‍රන්ථ රචනා කරන අයට නිශ්චිත තොරතුරු ලැබේවා කියලා බලය වෙනුවෙන් එහෙම ඝාතන කරපු අයගේ නම් ඒ ඉතිහාස ග්‍රන්ථවල ලියා තියන්න. මොකද හංගන්න ඕනේ ඉතිහාසය කියන එකේ හොඳ ඉතිහාසය කියන්නේ බණ පොතක් නෙවෙයි. ධර්ම කරුණු නෙමෙයි ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල් ලියවෙන්න ඕන. එතකොට ඉතිහාසයෙන් මිනිස්සුන්ට පාඩම් ගන්න පුළුවන්. මොනවද ගත හැකි පාඩම්? එවැනි තත්වයන්ට නොයා ඉන්න. එතකොට ඒ වගේ දේවල් කතා කරනකොට ඒ කරපු පාපී ක්‍රියාවේ ඒ කරන ලද අයහපත් ක්‍රියාවේ පවතින බරපතලකම අපේ ඊළඟ පරම්පරාව එක්ක සාකච්ඡා කරන්න ඕන. ඉතිහාසය උගන්වනකොට බලය වෙනුවෙන් තාත්තා මරන්න හොඳ නැති බව, අම්මා මරන්න හොඳ නැති බව, සහෝදරයෙක් මරන්න හොඳ නැති බව, තමන්ට තරඟයක් වෙයි කියලා හිතන මිනිහෙක්ව සැලසුම් සහගතව ඝාතනය කරන්න හොඳ නැති බව, ඒවා ඉගෙන ගන්න ඕන ඊළඟ පරම්පරාව. ඉතිහාසය ඉගෙන ගන්න එකේ වගේ ලොකු වටිනකම් තියෙනවා. මොකද මිනිස්සු ඉගෙන ගන්නවා ඉතිහාසයේ අයහපත් ලෙස හැසිරුණු අයගේ ඒ අයහපත් හැසිරීම කොච්චර නරකද ඒව නැවත නොවෙන්න ඒ පිළිබඳව ගැඹුරු සාකච්ඡා තිබීම අවශ්‍යයි. ඉතින් ආසාවෙන් අගතියට ගියාම මිනිස්සුන්ට මරන්න, කපන්න, කොටන්න ඕන දෙයකට යන්න පුළුවන්. ආසාවේ අන්ත, කැමැත්තේ අන්ත. බලය පිළිබඳව ආසාව. ධනය පිළිබඳව ආසාව ඇති වුණා. ධනය පිළිබඳව කැමැත්තෙන් අගතියට ගියාම මිනිස්සු මොකද කරන්නේ? හොරකම් කරනවා. මංකොල්ල කරනවා. අල්ලස් ගන්නවා. වෙළඳාම් කරනකොට හොරට කිරනවා, මනිනවා, තුලා කූට, මාන කූට, කංශ කූට කියලා කියපු භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු නරකයි අකුසල් පව් කියලා පෙන්නපු වැරදි හැසිරීම් වලට වෙළඳාම් කරන කෙනා යනවා. අයහපත් ලෙස ගොවිතැන් කරන කෙනා ගොවිතැන් කරන්න ගන්නවා තාම නරක විදියට. වැරදි අනික් සතා සීපාව සියලු දෙනා නසමින් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්නට හදනවා. ඒ විදියට මිනිස්සු ආසාව වැඩි වුණාට පස්සේ, ආසාවේ අන්තයට ගියාට පස්සේ මිනිස්සු ධනය සම්පාදනය කර ගැනීම වෙනුවෙන් ඕනම දෙයක් කරන මට්ටමට එන වෘත්තීය ජීවිතය. සම්මා ආජීවය වෙනුවට මිනිස්සු තෝරගන්නවා මිච්ඡා ආජීව. සම්මා ආජීව වෙනුවට මිච්ඡා ආජීව තෝරගන්නවා. වැරදි ජීවිකාවක් තෝරගන්නවා. ඉතින් බුදුදහමට අනුව ඔබට මා යෝජනා කරනවා ඔබ එතෙන්ටපත් වෙන්නේ ඔබ ආසාවෙන් අන්තයට ගියාම. අර අපි කතා කරපු සාකච්ඡා කරපු සතර කර්මක්ලේශම මොනවද? ප්‍රාණඝාත, සොරකම්, අදත්තාදාන, කාම මිත්‍යාචාර. ඔය හතර විතරක් ගමුකෝ. ඔය හතරම ආසාව වැඩි වුණාම මිනිස්සු කරන්නේ නැද්ද? ඝාතන කරනවා, හොරකම් කරනවා. ආසාව වැඩි වුණාම වැරදි කාමයට යනවා. ආසාවෙන් අගතියට ගියාම වැරදි කාමයට යනවා. තමන්ට මොකකට හරි ආස වුණාම
ඒ දේ ලබා ගැනීම වෙනුවෙන් ඒ දේ තමන්ගේ කර ගැනීම වෙනුවෙන් මිනිස්සු බොරු කියනවා, මුසාවාද කියනවා. එතකොට ඔබ තේරුම් ගන්නට අපි ආසාවෙන් අගතියට යනවා යනු සතර කර්ම ක්ලේශයන්ම අපි රැස් කරනවා කියන එකයි. ඊළඟට සතර කර්ම ක්ලේශ යම් කිසි කෙනෙක් අඛණ්ඩව උපදවනවා යනු කුමක්ද? එයා ඡන්දයෙන් අගතියට ගියපු, ආසාවෙන් අගතියට ගියපු කෙනෙක් බවට පත් වෙලා කියන එක තමයි ඒක ඊළඟ අදහස. මේ බුදුදහම ඔබට යෝජනා කරන්නේ ගිහි ගෙදර ජීවත් වෙන ගමන් රහතන් වහන්සේලා වගේ ජීවත් වෙන්න කියලා නෙමෙයි. එහෙම ජීවත් වෙන්න බෑනේ. මිනිස්සුන්ට තණ්හාව තියෙනවා. එතකොට මිනිස්සු හම්බ කරනවා. ඒක වැරද්දක් නෙමෙයි. බුදුදහමේ යෝජනාව තමයි ආසාවෙන් අන්තයට ගිහිල්ලා හොරෙක් වෙන්න එපා කියන එක. ඔබ මංකොල්ල කන්න එපා කියන එක. අල්ලස් ගන්න එපා කියන එක. දූෂණ වංචා සිත කරන්න එපා කියන එක. එච්චරයි බුදුදහමේ යෝජනාව. එහෙම නැතුව ඔබ ධනය හම්බ කරගන්න එපා කියලා නෑ. ධනය හම්බ කරන්න කියලාමයි වඩ්ඩී සූත්‍රය කියලා තියෙන්නේ. වඩ්ඩී කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර දසක නිපාතේ. එහි කියනවා කෙත්ත වත්තුහි වඩ්ඩති. ඉඩකඩම් වැඩි කරගන්න ඕන. ධන ධඤ්ඤේහි වඩ්ඩති. ධනය සහ ධාන්‍ය වැඩි කරගන්න ඕන. පුත්තදාරේහි වඩ්ඩති. දරුවෝ වැඩි කරගන්න ඕන. දාසකම්ම කර පෝරිසජනේහි වඩ්ඩති. දැසිදස් කම්කරුවොත් ඉන්න. තමන්ටම සේවක පිරිසක් ඉන්න කෙනෙකු බවට තමන් පත් වෙන්න ඕන. ගව මහීසාදීහි වඩ්ඩති. ගවයෝ අශ්වයෝ ආදී එවකට කෘෂි කර්මාන්තයට සහ වෙළඳාමට මහෝපකාරී වෙච්ච සත්ව සම්පතේ උරුමකාරයෙක් වෙනවා. අද නම් යාන වාහන. අද නම් ලොකු යාන වාහන තියෙන කෙනෙක් වෙනවා. ඉතින් බුදුදහම විරුද්ධ නෑ. ගිහියන් වන ඔබ පොහොසත් වෙනවා. ධනවත් වෙනවා. හැබැයි බුදුදහම ඔබට කියලා දෙනවා. ඔබ ගැන ආදරෙන්, අනුකම්පාවෙන්, දයාවෙන්, කරුණාවෙන් කියලා දෙනවා. ඔබට දේවල් ලබා ගැනීම වෙනුවෙන් ඔබ ප්‍රාණඝාත කරන්න එපා. ඔබට දේවල් තියා ගැනීම වෙනුවෙන් ඔබ ප්‍රාණඝාත කරන්න එපා. ඔබට දේවල් ලබා ගැනීම, තියා ගැනීම වෙනුවෙන් ඔබ හොරෙක් වෙන්න එපා. ඔබට කාමාශාව තියෙන්න පුළුවන්. කාමාශාව තියෙනවා කියන්නේ නිරෝගී මිනිසෙකුගේ ස්වභාවයක්. ලිංගික තෘෂ්ණාවක් තිබීම සාමාන්‍ය සත්ව ස්වභාවයක්, සත්ව ගතියක්. බුදුදහම ඒ කාමාශාවෙන් යුක්ත සත්වයාට කාමභෝගී ජීවිතයක් ගත කරන්න එපා කියලා තහනමක් පනවන්නේ නැහැ. ඒක පාපයක් ලෙස නියත වශයෙන්ම අපායට යන ශාපවලට ලක් වෙන දෙයක් ලෙස පෙන්වන්නේ නැහැ. හැබැයි බුදුදහම පෙන්වලා දෙනවා වැරදි කාමයට ගමන් කිරීම කෙනෙක් තමන්ගේ ජීවිතයට අයහපතක් කරගෙන තමන්ගේ ආශාව මත පදනම් වෙලා තව කෙනෙකුට අපරාධයක් කිරීම, වැරද්දක් කිරීම. කොච්චර සාධාරණ යෝජනාද, කොච්චර නිවැරදි යහපත් දේවල්ද භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. උන්වහන්සේ කියලා නෑ ඔයත්තන්ට කාමභෝගී ජීවිත ගෙවන්න එපා කියලා. ගිහියන් දැහැමිව පංචකාමයේ භුක්ති විඳින්න ඕන. ඇහැ පිනවන්න ඕන, කන නාසය දිව ශරීරය පිනවන්න ඕන. ගෘහස්ත ජීවිතේ ඒ කොටසක්. කොහොමද? උත්ථාන විරියාදී ගතා. උත්ථාන වීර්යයෙන් යුක්ත. බාහා බල පරිචිතේ අතපය වෙහෙසවල. සේදා වක්කිත්තේ දහඩිය වගුරුවල. ධම්මිකේ ධම්මලද්දේ ධර්මානුකූලව ලැබපු දෙයක්. නිත්‍යානුකූලව ලබාගත්තු දෙයකින් ඔබ පංචකාමයේ භුක්ති විඳීමේ වැරද්ද මොකක්ද? කිසි වැරද්දක් නැහැ. කිසි වැරද්දක් නැහැ.
සම්මා ආජීවයෙන් ජීවිකං කප්පේති. සම්මා ආජීවයෙන් ඔබ ජීවිතය පවත්වා ගන්න. හැබැයි ආසාවේ වහලෙක් වෙලා අපරාධකාරයෙක් වෙන්න. ආශාවේ වහලෙක් වෙලා අපරාධකාරයෙක් වෙන්න. ආශාවෙන් මුසපත් වුණාම භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ එකයි. අපි දන්නේම නැතුව අපි දරුණු බරපතල කර්ම ක්ලේශයන්හි වසඟ වූ එක් බවට පත් වෙනවා. ඡන්දයෙන් අගතියට ගිය කෙනා ඒ තත්වයට ඇද වැටෙනවා. තමයි පළවෙනිම දේ. අනිත් එක තමයි මේ ඡන්දයෙන් අගතියට ගියාම මේ මෙතන පාපය ගැන විතරයි තියෙන්නේ. අපිටම රැවටෙනවා ඇත්තට. ඒක තමයි ඒකේ තියෙන මම දකින තව භයානකම පැත්තක්. බුදුහාමුදුරුවෝ මෙහිදී සතර කර්ම ක්ලේශ වලට ප්‍රධාන හේතුවක් ලෙස දස කුසලයට හේතුවක් ලෙස ඡන්දයෙන් අගතියට යාම පෙන්වලා දුන්නා. මම ඔබට තව එකට තව කොටසක් එකතු කරන එක භාග්‍යවතුන් වහන්සේ වෙන තැන්වල ඒ කරුණ දේශනා කළා තියෙන එකක්. මම මේ සරලව ඔබට කියලා දෙනවා. ඒ තමයි ඔබගේ අවබෝධයට බාධා පැමිණ වෙනවා. ඔබ ආසාවෙන් මුසපත් වීදී. සරල උදාහරණයක් ගමුකෝ. අපිට කවුරු හරි පළමුවෙන්ම හමු වෙනකොට අපි එයාට කවදාවත් අපේ ඇත්තම මුණ පෙන්නනවා. අපි ඇත්තටම කිව්වොත් අපේ ඇතුලේ තියෙන විස කොටාක් පෙරලා ෆිල්ටර් කරලා තමයි මේ එළියට වචන විදියට හෝ ක්‍රියාකාරකම් විදියට එළියට දාන්නේ. අපේ ඇතුලේ තියෙන තරම් විස අපි එළියට දානවා. බාහිර අයවලුන්ගා විශේෂයෙන්ම කෙටි වේලාවකට හමු වෙන අය ගාව අපි අපේ ඇත්ත ස්වභාවය එළියට දානවද? ඔබ හිතන්න ඔබ ගැන. එක දරුවෙක් මේක ගැන ලස්සන සටහනක් ලියලා මේ YouTube එකේ සටහනක් විදියට දාලා තිබුණා. මම ඒක කියුවා. ඒ දරුවා හරි ලස්සනට ඒක විස්තර කරලා තියෙනවා. දුවෙක් මං හිතන්නේ ලියලා තිබුණේ. හරිම ලස්සනට ඒක ලියලා තියෙනවා. එයා මේ ඡන්දයෙන් අගතියට යෑම කියලා එක කියලා නෑ. නමුත් වෙන විදියකට එයා ඒක කියන්න උත්සාහ කළා තියෙනවා. මේ අපි රැවටෙන හැටි අපි බාහිර පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් වලට වසඟ වුණාට පස්සේ අපි රැවටෙන හැටි. මොකද හේතුව දැන් බාහිර සමාජයේදී අපි වගේම අන් අය වගේම අපිත් අපේ සැබෑම ස්වභාවය අපි එළියට ගේන්නේ නැහැ ලේසියෙන්. අපි සැබෑම ස්වභාවය ගේන්නේ. සැබෑම ස්වභාවය අපේ ඇතුලේ තියෙන්නේ. සමහර අයගේ හැසිරීම ගැන ඒ දරුවා ලස්සන උපමාවක් කියලා තිබුණා. දැන් ආයතන ප්‍රධානියෙකුට යමක් පැහැදිලි කරද්දී ඊයේත් පැහැදිලි කරපු එකක් අදත් පැහැදිලි කරන්න වුණොත් එහෙම. හැබැයි ඒ වෙලාවේදී අපි ඒක පැහැදිලි කරනවා. සර් මම කියලා දෙන්නම්. නැත්නම් මැඩම් මම කියලා දෙන්නම්. ඒක මම නැවත පැහැදිලි කරන්න. එහෙම කියලා පැහැදිලි කරාට මේ දරුවා කියන උපමාවට අරගෙන ඇත්තටම අපේ ඇතුලේ වැඩ කරන්නේ මොකක්ද? ඊයේ කියපු එක මේ මිනිස්සයාට ආය අදත් කියන්න වෙලා. ඒක නේ ඇත්ත. හැබැයි එළියට වචන විදියට ඔය සිතුවිල්ල දානවද? ඔය සිතුවිල්ල වචන විදියට එළියට දාන්නේ? වචන විදියට එළියට දාන්නේ? ඔව් මැඩම් මට පුළුවන් නැවත ඒක පැහැදිලි කරන්න. සර් මට පුළුවන් ඒක නැවත පැහැදිලි කරන්න. එතකොට එළිය බලන් ඉන්න අයට
එහෙම කතා කරන එක්කෙනා ගැන ඇති වෙන සිතුවිල්ල මොකද්ද? හරිම ජෙනුයින්, හරි ලස්සනට කතා කරනවා. හරිම මේ ගෞරවණීයයි, polite, බොහොම ලස්සනයි. හරි ඉවසීමක් තියෙනවා. සමහරට ආයතන ප්‍රධානියටත් හිතෙනවා ඇති. කොච්චර ලස්සනට මම දැන් මේක කීසරයක් ඇහුවත් මෙයා මේක හරිම හොඳට පැහැදිලි කරනවා. පුදුම දරා ගැනීමක් තියෙනවා, පුදුම ඉවසීමක්. ඒත් ඇත්තද? ඇත්ත තමයි හිතින් වෙන වචන කටින් කියන එක. ඉතින් ඇත්තටම ලෝකයේ ගොඩාක් වෙලාවට වෙන්නේ අපි මේ පුද්ගලයන්ගේ වචන වලට අපි ආස වෙනවා. ඇඳලා ඉන්න විදියට, හැසිරීම් වලට, ඉරියව් වලට ගොඩාක් අපි වසඟ වෙනවා. කොච්චර කමෙන්ට් කරනවද අපිනේ? හරිම හම්බල්, හරි ස්වීට්, හරිම මේක ආසයි පුදුම විදියට යාගේ වැඩ හරි ජෙනුයින් වැඩ තියෙන්නේ. මේ හැම වෙලාව සමහර විට මේ පොඩි වෙලාවයි ගත කරලා තියෙන්නේ. පොඩි වෙලාවයි ගත කරලා තියෙන්නේ. එක දවසක් සම්පූර්ණයෙන් ගත කරලත් නැතුව අපි පුද්ගලයෝ ගැන කොච්චර ලොකු කතා කියනවා. ඒ මොකද අපි බාහිර කොටසට වේගෙන් මුසපත් වෙනවා. මුසපත් වෙලා අර මම හැමදාම කියනවා වගේ 100න් 100ම දෙනවා. 100න් 100ම දෙනවා. ඒ තැනැත්තිය එක්ක මාසයක් යනකොට තත්වය අර ඉඳපු අදහස් නෙමෙයි. මොකද හේතුව? මාසයක් එක දිගට ආශ්‍රය කරනකොට අපිත් අපේ ඇතුලේ තියෙන ඇත්ත ස්වභාවයේ 120ක් විතර අතහැරලා දානවානේ. අපේ ඇත්ත ගති, අපේ ඇත්ත සිතුවිලි වල 120ක් විතර අපි එළියට දානවා. 100%ක්ම නෙවෙයි. හැබැයි අවුරුද්දක් හමාරක් එක දිගට ආශ්‍රය කරනකොට 90ක් විතර අපේ ඇත්තම ගති එකටම ජීවත් වෙනකොට එළියට එනවා. අන්න එළියට ආපු දවසට ගොඩාක් අය කියනවා මේ මිනිස්සයා කොච්චර කපටියෙක්ද, මේ මිනිස්සයා අපිව රැවට්ටුවා, අපිව ඇන්දුවා, කොච්චර දේවල් කිව්වද, අපි කොච්චර හොඳ මිනිහෙක් කියලාද මෙයා ගැන හිතුවේ. ඇත්තටම කාරණේ අපි ඕනම මනුස්සයෙක් සිද්ධ කරන අර පෙරලා තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ඇත්ත ස්වභාවය කිරලා මැනලා පෙරලා හොඳට ගානට චුට්ට එළියට දෙන ඒ ක්‍රියාවලියට අපි මොසපත් වෙනවා. එයා කරන්නේ එයාගේ පැවැත්මට අදාළ හොඳම උපායන ආයෝදන්නේ. අපි තමයි වරද්දගන්නේ. අපි අර කෙටි කාලය තුල ඒ කතා කරන මේ සීමා සහිත වචන වලට අපි ආස වෙනවා. අපි ආදරය වෙනවා. අපි මුසපත් වෙනවා. කොටිම අපි රැවටෙනවා. පස්සේදී එක තැනක් එනවා. ඒ අපි රැවටිච්ච පුද්ගලයා අපි රැවටෙන අයට එක වෙලාවකදී ඒගොල්ලෝ සාමාන්‍ය වෙනවා අපි කාට. අපිත් එහෙම සාමාන්‍ය වෙලා තිනවා. ඔබ ගැන ඔබ කල්පනා කරන්න. ඔබ කොහොම මුල් කාලයේ රංගපාමින් ඉඳලා, රංගපාමින් කියන්නේ ඔබ
විවෘත නොවී බොහොම අර පරිස්සමින් වචන පාවිච්චි කළා අර පරිස්සමින් බොහොම කල්පනාවෙන් වැඩ කරලා හැසිරීලා ඇඳුම පැළඳුම පවානේ පුදුම කල්පනාකාරීව ඇඳලා කියලා එහෙම ඉඳපු ඔබ කෙනෙක් තමන්ගේ ජීවිතේ බොහොම සමීප කොටසක් බවට පත් වුණාට පස්සේ එකටම වැඩ කරන්න එකටම ජීවත් වෙන්න එහෙම පටන් ගත්තට පස්සේ මොකද වුනේ ඔබට? ඔබ ඔබේ අර එතෙක් නොපෙන්නපු එතෙක් අර මේ ෆිල්ටර් කර එළියට එවපුනේ පෙරලා කිරලා මැනලා එළියට එවපු දේවල් ටික ටික නිදහසේ ඔබේ ඉන්න දෙනවා. ඒක ඔබත් කළා තියෙනවා. ඉතින් ඔබ ගැන අනිත් පාර්ශවයට හිතෙන්නේ මොකක්ද? රැවට්ටුවා කියලා. ඔබ වංචක කළා කියලා. ඔබ බොරුවක් කපටිකමක් කරා කියලා. එහෙනම් හොඳට අවබෝධ කරගන්න මේ ලෝකේ අපි ගොඩාක් රැවටෙන හේතුවක් තමයි අපි ආශාවෙන් අගතියට යනවා. ආශාවෙන් අගතියට යනකොට අපි දන්නේම නැතුව අපි රැවටෙනවා. ඒක මතක තියාගන්න. ළමයෙකුටත් කරන්න පුළුවන්, පෙම්වතෙකුටත් කරන්න පුළුවන්, පෙම්වතියකටත් කරන්න පුළුවන්, හාමුදුරු කෙනෙකුටත් කරන්න පුළුවන්, පූජකතුමෙකුටත් කරන්න පුළුවන්. ඔය ඕනම කෙනෙකුට මේ වැඩේ කරන්න ලේසි. මේක හරි ලේසි කරන්නේ. මේක මේ ලෝකේ ජීවත් වෙන රහතන් වහන්සේලා කෙලෙස් සහිත කෙලෙස් නැති කරපු උත්තමයෝ නොවන හැම කෙනෙක්ම විවිධ හේතු මත අපේ දැන උගත්කම අපි ජීවත් වෙන සමාජ මට්ටම අපි විසින් හදාගත්තු අපේ යම් යම් සමාජ තත්ත්වයන් ඔය ආදී කාරණා මත අපි මේ හැම දෙයක්ම එළියට එහෙම යවන්නේ මහ ගඟක් ගලනවා වගේ. අපි ඒව පාලනය කරනවා. අපි ඒව බොහොම කළමනාකරණය කරලා තමයි අපි අපේ ඇත්ත ස්වභාවය එළියට දාන්නේ. මේ අතර කාලය තුල බොහෝ අය අපිට රැවටෙනවා. බොහෝ අය අපිට නැති ಗುಣ අපි ගාව තියනවා කියලා හිතන්න ගන්න. අපේ තියෙන ඒවත් සිය ගුණයකින් වැඩි කරලා උත්තරීතර තත්වයකට අපව මිනිස්සු විසින් ඔසවා තබනවා. එහින්දා මා ඔබට යෝජනා කරනවා පසුකාලීනව ඔබ ඔය ගොඩක් අයට රැවට්ටුණා එයා විසින් අපිව රැවට්ටුවා කියන එකට වඩා කියන එක හොඳයි එයා විවෘත වෙන්න ගත්තා අපිට එතකොට ඇත්ත හමු වුණා. එයා නිදහසේ හැසිරෙන්න ගත්තම අපිට ඇත්තම කෙනා හමු වෙනවා. ඕකට ඕන රැවට්ටුවා කිය මරාගෙන මැරි ඉන්නත් පුළුවන්. නැත්තම් මේ මිනිස්සයා නිදහස් වුණා එයා සාමාන්‍ය වුණා එයා සාමාන්‍ය වුණාට පස්සේ එයාගේ ඇත්ත ස්වභාවය අපිට දකින්න ලැබුණා. කොටින්ම කියතොත් මම නම් ඒ වගේ අවස්ථා සලකන්නේ මගේ ඇස් දෙක ඇරුණා කියලා. අනිත් මිනිස්සයා මාව රැවට්ටුවා කියලා හිතන්න ගත්තම මේ අපිට වෛරය එනවනේ. ඒ වෙනුවට එයාගේ යම් අපි මෙතෙක් නොදැක්ක ස්වභාවයක් එළියට ඇවිල්ලා තියෙනකොට මම කල්පනා කරන විදිය තමයි මගේ ඇස් දෙක ඇරෙන්න පටන් ගත්තා කියලා. කියන්නේ මට හොඳට පෙනීම ලැබුණා කියලා. මෙතෙක් කාලයක් දැක ගන්න බැරි වෙච්ච දේවල් මට දැන් දැක ගන්න ලැබිලා. එතකොට මට අර පුද්ගලයා ගැන වෛරය ක්‍රෝධය එන එක අඩු කරගන්න හරි ලේසි. ඒ තමයි මේකට තියෙන එක උපායක්. තව උපායක් නැති මගේ ක්‍රමයක. මම හිතන එක තමයි මගේ ඇස් හැරෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා මට වෙනදා නොපෙනිච්ච දේවල් දැන් පේනවා. එතකොට මට
අරයා විසින් අංගපු කතාවක් එයා මාව අන්දපු කතන්දරයක් ඔළුවට මන් දාගන්නේ. මොකද ඒ වුණාම කී දෙනෙක් එක්ක රණ්ඩු වෙන්නද මේ ලෝකේ හැම මිනිහම කරන්නේ ඕක. මේ ලෝකේ හැම මිනිහම කරන්නේ හමු වෙච්ච මුල් කාලය තුල ඕනම හමුවක මුල් කාලය ගොඩාක් අර පරිස්සමින් කතා කරන්නේ. ගොඩාක් අර පරිස්සමින් අපිත් එක්ක වැඩ කරන්නේ හැසිරෙන්නේ. හැම එකකම තියෙන පුදුම කලමනාකරණයක්. ඒක මිනිස්සුන්ගේ වැරද්දක් ලෙස ගන්නවට වඩා ඒ කාලේ අපේ ඇස් හරියට පෙනිලා නැහැ. ප්‍රඥා චක්ෂුෂය නුවණැස අපිට තිබිලා නැහැ කියලා තේරුම් ගත්තම ඉවරයි. දැන් මොලේ තියෙනවා. මම දැන් බුද්ධිමත් වෙලා. මගේ අවබෝධය ටිකක් වැඩි වෙලා. වෙනදට වඩා පේනවා. වෙනදට වඩා තේරෙනවා. ඒක ගැන සතුටු වෙනවා මිසක ඇයි ඉතින් අපි අනිත් අයට වෛර කර කර ඉන්නේ මොනවටද? දැන් මේ පැත්තෙන් හිතන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඒක ඔබට ගොඩාක් ලොකු සැනසෙල්ලක් වෙයි. ඒක ඔබට ගොඩාක් ලොකු ආශිර්වාදයක් වේ ඔබේ ජීවිතයට කියලා මං හිතනවා. ඊළඟ කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ද්වේෂයෙන් අගතියට ගියපු කෙනත් නේ ද්වේෂයෙන් අගතියට ගියපු කෙනත් දෝසගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. ද්වේෂයෙන් අගතියට ගිය තැනත්තාද පව්කම් කරනවා කියලා. ඒ හරිද? අපි ප්‍රාණඝාතය කියන අකුසල කර්මය තරහෙන් අගතියට ගියාම අපි කරනවා. තරහෙන් අගතියට ගියාම අපි ප්‍රාණඝාතය කියන අකුසල කර්මය කරනවා. හොරකනුත් කරන වෙලාවල් තියෙන මිනිස්සු නේ. තරහෙන් දැඩි තරහට ඕනවට ඒක යාට ඕන හින්දා ඒක යාගේ මේ නැතුව බැරි අවශ්‍යතාවයක් හින්දා වෙන කරන්න දෙයක් නැති හින්දා කරන හොරකමක් නෙමෙයි. තමන් යම්කිසි කෙනෙක් එක්ක තරහනම් එයා සන්තක දෙයක් එයාට නැති කරන්න ඕන කියන හැඟීමෙන්. එහෙම නැති කරලා එයාට ප්‍රශ්නයක් ඇති කරන්න ඕන කියන චේතනාවෙන් සොරකම් කරන අය ඕනෑ තරම් මේ ලෝකේ ජීවත් වෙනවා. ඕනෑ තරම් ජීවත්. ඒක තරහට හොරකම් කරනවා. ඔබටත් මතක ඇති සමහර විට ගෙදර අයගේ චූටි දේවල් හොරෙන් අරගෙන හංගන අවස්ථා තියෙනවා. ඒ ඔබට ඒක ඕනෙ හින්දා නෙමෙයි. ඒක නැති කරගත්තා කියලා අම්මලා කේන්ති ගස්සලා අරයට දෙක තුනක් අන්නවා. මම කල්පනා කරලා දිනු මාත් ඒවා කරලා තියෙද කියලා මතක නැහැ. කරලා නැති වෙන්නත් බෑ. ඒවා කරලත් ඇති පොඩි කාලේ. මම කල්පනා කරලා දිනු මම ඒ වගේම කරලා තියෙද කියලා පන්සලේදී හරි පොඩි කාලේ. මතකෙට එන්නේ හරියට මෙන්න මේ දිනේ මෙන්න මේ වෙලාවේ කරා කියලා. හැබැයි ඔළුවේ වැඩ කරනවා කරලා ඇති කියලා. ඒ කියන්නේ ඕනවට නෙමෙයි අනිත් එක්කෙනාට යම්කිසි ප්‍රශ්නයක් ඇති කරන්න තරහින් ඉන්නවන ඔය චූටි ඒවා කරලා ඇති කියලා මට හිතෙනවා. හරියටම මතක නැහැ. ඔබත් මතක් කරා. එහෙම මතක් කරලා ඒක තේරුම් ගන්න එක වැරදි. එහෙම කරලා තියෙනම් ඒක වැරදි. මාත් ඒවා මතක් කරලා කල්පනා කරන්න එහෙම කරානම් කොයි වෙලේ හරි ඒක හරි නරක වැඩක්. අයහපත් දෙයක්. තාම අයහපත් දෙයක්. අනුන් එක්ක තරහට යාව අමාරුවේ දාන්න හොරකම් කරන්නේ ගොඩාක් නරක දෙයක්. යුනිවර්සිටි යන කාලේ මට මතකයි අපූර්ව දෙයක්. ඒ තමයි මේ මම සිංහල අධ්‍යයනක් දැන් ලයිබ්‍රරි එකට ගියාම පුස්තකාලයට ගියාම ඒක සිංහල අධ්‍යයනංශයට අදාළ පොත්පත් තියෙනවා.
ඉතින් ප්‍රධාන පුස්තකාලයේ සමහර වෙලාවට සිංහල අධ්‍යයන අංශයට අදාළ පොත්පත් මට හම්බ වෙලා තියෙනවා මේ ලෝ ෆැකල්ටි එකේ පොත් තියෙන තැන්වල. ඒක හිතන්න කොහොමද වෙලා තියෙන්නේ කියලා. සිංහල සාහිත්‍යයට හෝ ව්‍යාකරණ වලට අදාළ පොතක් අපට හම්බ වෙනකොට ලෝ ෆැකල්ටියේ ලයිබ්‍රරි එකට ඒ පොත්පත් තියෙන ඒ පොත් අස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ සමහර ළමයි ලයිබ්‍රරි එකෙන් සිංහල අධ්‍යයන අංශේ පොත පරිශීලනය කරලා අවශ්‍ය සටහන් ටික අරගෙන ඒ පොතෙන් තව කෙනෙක් සටහන් අරගනි ඒකෙන් තොරතුරු අරගනි කියලා අකමැත්තට ඒක තව කෙනෙකුගේ අතට ඒ දැනුම යනවට තරහට අකමැත්තට අර පොත හිමින් ගෙනහිල්ලා ලෝ ෆැකල්ටි එකේ පොත් අස්සේ ගන්න. මේ සත්‍ය දෙයක් මම මේ කියන්නේ. මේ මගේ අත්දැකීම. මං ඉඳපු විශ්වවිද්‍යාලේ ඒ වගේ අත්දැකීම් මට තියෙනවා. මට හමු වෙලා තියෙනවා ඒක. නිකන් ලයිබ්‍රරි පුරා මං ඇවිදින්න පුරුදු වෙලා හිටියා ඒ කාලේ. අදටත් මම යා මේ ලයිබ්‍රරි වැඩ කරපු අය මට ඒట్లా කලාතුරකින් හමු වෙනවා මතක දහම්තුනේ මම ලයිබ්‍රරි එකේ හිටියේ කියලා මම ඔකසේ කරකැවෙන ටික. දැන් මට ඔබට කියන්න ඕනේ එහෙම වගේ වැඩ මිනිස්සු කරන්නේ ඒ අර තණ්හාවකට වඩා ඇත්තටම එතන මම හිතන්නේ ඒකේ වැඩ කරන මනෝභාවය තමයි අකමැත්ත ද්වේෂය. يعني තව කෙනෙකුට හරියයි කියන ඊර්ෂ්‍යාව මුල් වෙච්ච ද්වේෂසහගත හැඟීමක්. දැන් මට මේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන දේ හොඳට තේරෙන්නේ එතකොට තමයි. කියන්නේ මේ ද්වේෂය මුල් වෙලා මිනිස්සු හොරකම කියන අකුසල කර්ම කරනවා. තව කෙනෙක් අහුවෙන්න, අනිකාව අමාරුවේ වැටෙන්න, අනිකාට යමක් ලැබෙන එක වළක්වන්න, දේවල් හංගන, හොරකම් කරන ගති ස්වභාවයන් මේ මනුස්ස ලෝකේ තියෙන. සත්ව ලෝකේ ඔය වගේම තියෙද කියලා මට ටිකක් හිතා ගන්න අමාරුයි. එහෙම සත්තු ඉන්නවනම් උන් ටිකක් වැඩිපුර මිනිස්සු ඇසුරු කරපු සත්තු වෙන්න ඕන. මම මිනිස්සුත් එක්කම හැදෙන වැඩෙන සත්තු ඉන්නෝනේ. අන්න ඒ වගේ සත්තු ටිකක් ඔය වගේ වැඩ කරන්න පුළුවන්. සාමාන්‍ය සත්තු එක්කම ඉන්න සත්තුන්ගේ ඔය වගේ ගති ස්වභාව අඩුයි. මේ තරහට හොරකම් කරන ඒවා අඩුයි. මිනිස්සු තමයි තරහට හොරකම් කරන්නේ. අනිත් සත්තු හොරකම් කරනවා ආසාවට. එහෙම වෙන සතෙක්ගේ දෙයක් හොරකම් කරා යන්න පුළුවන්. වෙන සතෙකුට අයිති දෙයක් හොරකම් කරගන්න පුළුවන් එහෙමනේ. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ අපේ මනස හරි පුදුම එකක්. ඒ හින්දායි අපේ බුදුහාඳුරුවෝ අපිට මේ අගති ගමන ගැනනේ පිට කර්මක්ලේශයන් රැස් කරගන්න නැතුව ඉන්න ඕන නම් පාපයට නොවැටි ඉන්න ඕන නම් ඔබ මෙන්න මේ අගති වලින් වළකින්න කියලා යෝජනා කරනවා. හොඳට තේරුම් ගන්න. ඍජුවම බෙදුවොත් අපි යම්කිසි කෙනෙක් ආසාවෙන් අගතියට ගියාම යා ඍජුවම හොරකම් සහ කාම මිත්‍යාචාරයට යන්න පුළුවන්. තරහෙන් අගතියට ගියාම ඍජුවම අපිට කියන්න පුළුවන් එයා අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත කරන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි. තරහට බොරු කියන්න පුළුවන්. බොරු සාක්ෂි දෙනවනේ තරහට. අනිත් අය එක්ක තරහට Taman ජීවිතේට දැක්කේ නැතිව මම දැක්කා. ඔයා කියන්නේ කොහොමද කියලා මිනිස්සු ඉන්නවා සමහරුත් එක්ක මොකක් හරි සංසාර තරහවල් වෙන්නේ නැති. ඒ ජීවිතේ එක දවසක්වත් ආශ්‍රය කරලා නැති මිනිස්සුන්ට පද හදනවනේ. හත් පොලේ ගහලා දිවුර හොඳට මැහැට දැක්කා වගේ. පල් බොරු කියනවා. ජීවිතේ එක දවසක්වත් ඇසුරු කරලා නැහැ.
හැබැයි ඇස් දෙකට දැක්කා වගේ පන පිහිටෝලා හත් පොලේ ගහලා කියනවා මේ ආත්මේ තරහවලුත් නෙවෙයි වෙන්නේ නැති. සමහර විට සංසාර වෛරක්කාරයෝ හමු වුණාම ඔහොම තමයි. මට හමු වෙලා තියෙනවා. මට හොඳ අත්දැකීම් තියෙනවා එහෙම. අන්තිමට මම ගැනම කියපු ඒ වගේ බොරු කියපු අයගෙන් කෙලින්ම මම අහලා තිනවා යා ඇත්තටම එක දවසක්වත් මම ඔයා ඇසුරු කළා නෑ. ඔයා මාව දන්නේ නෑ. හැබැයි ඔයා මෙහෙම කියනවා. ඇයි කියන්නේ? උත්තර නෑ. නෑ මට හිතෙනවා මොනවා තමයි කියන්නේ. මට එක එක්කෙනා කියපුවා මට ඇවිල්ලා තියෙනවා මට ඒවා විශ්වාසයි. කියන්නේ මිනිස්සු ඉන්නවා සමහර අය කවුරු හරි කෙනෙක් හමු වුණාම හෝ දැක්කම එයා ගැන සංසාරික වෛරයක් තියෙනවා නම් හරි ඒක ඉස්මතු වෙලා ඇවිල්ලා මම හිතන්නේ එයා නොකල දේ කළා කියලා කියනවා. තමන් නොදැක්ක දේවල් මම ඇහැටම දැක්ක කියලා. කවද්ද කියලා ප්‍රශ්න කරන්න එන්නේ නැහනේ කවුද එන්නේ? අපේ රටේ ඉන්න මෝඩයෝ මේ අන්තර්ජාලයේ Facebook වල YouTube වල තියෙන ඕන එකක් පිළිගන්නවනේ. දාන්නකො මොකක් හරි එකක් ලක්ෂයක් ඉන්නව පිළිගන්න. පැන කමෙන්ට් කර පිළිගන්නවා. කියන්නේ තරහට ඕන කෙනෙක්ව විනාශ කරන්න ලංකාවේ පුළුවන්. ලංකාවේ පුළුවන්. ලංකාවේ ලෝකෙම වුණා. තමන්ට තරහ තියෙනම් කවුරු හරි ගැන විනාශ කළා දාන්න පුළුවන්. ඇයි මොනවා හරි හැල්ලක් ලියලා තමන්ට හිතට එන එකක්. අය ලියලා දැම්මම ආයි ওই කාගෙන ෂෙයා කරනවා. බණපදයක් දැක්කම ඒව ෂෙයා කරන්නේ නැහැ. අසරණේ කසරණ වෙලා කරන ආයාචනය වකුගඩුවක් ඉල්ලනවා දැක්කම ෂෙයා කරන්නේ නැහැ. ජීවිතේට ඇසුරු නොකරපු මිනිහ කවුරු හරි ගැන කියන කුණු කතාවක් දාන්නකො. 5000 ෂෙයා කරනවා. තමන්ගේ account එකේ ෂෙයා කරන්න බය නම් කපටිකමට ඒක අරගෙන link එක හරි තමන්ගේ මේ WhatsApp වලින් Viber වලින් ෂෙයා කර පුදුම කුණු රහක් විඳිනවා. ඒ තමයි ලෝක සභාව. ද්වේෂය ආවට පස්සේ මිනිස්සුන්ට බොරු කියන්න පුළුවන්. බොරු කියන්න. මොකද බොරු කියලා එයාට තියෙන්නේ බොරු කියන්න විතරයි. බොරු කියලා ඊට පස්සේ වෙන ඒවාට එයා කොහොමත් වග කියන්නේ නැහැ. මොකද එයාට ඕනෑම අවුලක් හදන්න. ඒ නිසා එවැනි විසකුරු සර්පෙක් වෙන්න එපා. මේ ජීවිතේ හරි කෙටි. මේ ජීවිතේ හරි කෙටි. අපි කවුරු කොයි වෙලාවෙ කොතනක මිය යනවද අපි දන්නේ නැහැ. ඇයි අපි එහෙම අයහපත්නේ? අයහපත් තත්ත්වයට වැටෙන්නේ. පියතෙන්ට වැටෙන්න හොඳ නැහැ. මේ ජීවිතය හරි කෙටි. මහා ලොකු කාලයක් අවුරුදු 80000 90000 කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ කපුසඳ කොණාගම බුදුහාමුදුරුවන්ගේ කාලේ වගේ 80000 90000 මිනිස්සු ආවුස විඳිනවා නම් අඩුම තව හිත හදාගත හැකි. මෙච්චර බොරු කියාගෙන නටාගෙන කමන්නේ ගියාට කියලා. මේ කොයි වෙලේ මැරෙයිද දන්නේ කියලා ඉන්න ජීවිතයක ලෝකයක මිනිස්සු කොච්චර පව් කරගන්නවද තරහින්ද? ද්වේෂයෙන් වෛරෙන්නේ කොච්චර බොරු කේලම් කියනවද? බොරුසා කියලා ද්වේෂයට ක්‍රෝධයට වෛරයටනේ කොච්චර බොරු කේලම් කියනවා. මයිලා සිටිනවා. මේ පොය දවසේනේ මේ උතුම් පොය දවසේ ඔබ අරයා මෙයා ගැන හිතන්න එපා. ඒගොල්ලෝ හදන්න බෑනේ.
අනිත් අය කවුරුත් හදන්න බෑ. දැන් මම මේ බණ කියන ගමන් මම මට තමයි ඇඩ්වයිස් කරන්නේ කරුණා කරලා ඔයා මේ අන්තවලට යන්න එපා කියලා. මම ඔබට චෝදනා කරනවා මේක අහලා පුළුවන් නම් මෙහෙම මුණ ඉස්සරහට කැඩපතක් අල්ලනවා වගේ මේ දේශනාව තුළ ඔබව දකින්න බලන්න. මම මේක කරනවද? තමන් දෙස බලන්න. බලලා මම මේ තත්වයට ආයේ ඇද වැටෙන්නේ නැහැ කියන අදිෂ්ඨානය හදාගන්න. අන්න එහෙම වුණොතින් මම මේ මහන්සි වෙලා හිටියත් ඔබත් එක්ක කරන දහම් කතාවේ අර්ථයක් තියෙනවා. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෝහයෙන් අගතියට යනුවේ පව්කම් කරයි. මෝහයෙන් මුලාව මිත්‍යා දෘෂ්ටිින්දනේ අනවබෝධයෙන් දැන් සමහරු පව් ලෙස පිළිගන්නේ නැති කමනේ. පව් ලෙස පිළිගන්නේ නැති අය ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා මෝහයෙන් යුක්තයි. කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන එක පවක් කියලා පිළිගන්නේ නැති අය ඉන්නවා. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න එක මංකොල්ල කන එක ඒව සාධාරණයි. මේ අයුක්ති සාගත අසාධාරණ ලෝකේ ඒම තමයි වෙන්න ඕන කියලා අනුන්ගේ දේ කඩා වඩා ගන්න එක සාධාරණීකරණය කරන අය ඉන්නවා. හැමෝම එහෙමනම් අපිත් එහෙම තමයි ඉන්න ඕන කියලා ඒකට විවිධ ලොජික් ගෙනල්ලා දෙනවනේ. ප්‍රඥාවන්තයෙක් කල්පනා කරන්නේ මේ කකුසලයක් මේකට විපාකයක් මම මේක නොකළ යුතුයි. ලෝකෙම කරත් මම නොකළ යුතුයි. හැබැයි මෝහයෙන් අඳුරු වෙච්ච මෝහයෙන් මුලා වෙච්ච මේ ලෝකයේ සාතිශය බහුතරයක් දෙනා ප්‍රාණඝාත කරනවා අනුවණකම හින්දා. හොරකමේ බරපතල විපාක පිළිබඳව අවබෝධයක් නැති අනුවණකම හින්දා මිනිස්සු හොරකම් කරනවා. වැරදි කාමයට අනේකේ බරපතලකම ගැන ආශාවෙන් මත් වුණාට පස්සේ ඔළුව වැඩ කරන්නේ නැතුව බුද්ධිය ප්‍රඥාව මතුවලා එන්නේ නැතිකම හින්දා ගොඩාක් භයානක අකුසල් මිනිස්සු කරගන්නවා තමයි. මෝහයෙන් යුක්ත මනුස්සයා බොරු කීම විනෝදයක් කොට සලකනවා. මම ඔබට යෝජනා කරනවා ඔබ මෝහයෙන් අගතියට ගියොතින් ඒ කිව්වේ අනුවණකමින් අගතියට ගියොතින් ඔබ දන්නේම නැහැ. ඔබ පස්පව් කරයි දස අකුසල් කරයි සතර කර්ම ක්ලේශයන් රැස් කරයි. එඳ ප්‍රඥාව දියුණු කරයි. බුද්ධිමත් වෙන්න. ඔබට පුළුවන් හොඳට හිතන්න. චින්තාමය ප්‍රඥාව. තමන් දෙයක් කරන්න යනකොට හොඳට හිතන්න. මේක යහපත්ද? අයහපත්ද? මේක කරාම වෙන ප්‍රතිඵලය හොඳ වෙන්න පුළුවන්ද? නරක වෙන්න පුළුවන්ද? මහා ලොකුවට හිතන්න තර්ක කරන්න බුද්ධියක් නැත්තම් හිතන්න අඩුම මේක කවුරු හරි මට කරනවට කැමතිද කියලා. Taman දෙයක් අනුන්ට කරන්න යනකොට හිතන්න මහා ලොකු මේ කෙස් පැලෙන තර්ක කරන්න පුළුවන් මහා ප්‍රඥාවක් PhD 6-7ක් ඕනේ නැහැ. මොකක් හිතන්නද? මා මරණවට වෙන කෙනෙකු විසින් මම කැමතිද? මගේ දේ හොරකම් කරනවට වෙන කෙනෙකු විසින් මා කැමතිද? මගේ බිරිඳ හෝ සැමියා සමග ලිංගික ජීවිතයක් වෙන කෙනෙක් ගත කරනවට මම කැමතිද? යමෙකු විසින් බොරු කියා මා රවට්ටනවට මම කැමතිද? මම කැමතිද? මේ දේවල් මට කරනවට මං කැමතිද? ඕක හිතන්න බැරි තරම් මොලේ නැති වෙන්න බෑනේ. මම කැමතිද මට වෙනවා? අනේනම් ප්‍රඥාවන්ත වෙන්න. මොකක්ද? මට කරනවට අකමැති කිසිවක් මා අන් අයට නොකරමි. ප්‍රාණඝාත කරන්නේ අන් අයගේ ජීවිතේ නැති කරන්නේ මම. අන් අයගේ පෞල් සංස්ථාවට මම මැදිහත් වෙන්නේ නැහැ. අන් අය බොරු කියලා මං රවට්ටන්න යන්නේ නැහැ.
අන් අය සතු දේවල් මම ගන්නෙ නෑ. එතෙන්ට ඒ ප්‍රඥාවවත් උදා කරගන්න. මෝහයෙන් මුලා වෙන තරමට අපි දන්නේම නැතුව අපේ හිත විනාශ වෙලා යනවා. අපි අකුසලයෙන් වැහෙන්න පටන් ගන්නවා. බුද්ධිමත්ය අන්තිම කාලේ භයෙන් මුසපත් වුණාම, භයෙන් අගතියට ගියාම අපි දන්නේම නැතුව අපි බොහෝ අකුසල් කරනවා. ගොඩක් අය සර්පයව මරන්නේ බයට. මම දන්න තරමට බයට මරන්නේ. ඔය සර්පයොත් ගොඩක් එහෙම මේ මිනිස්සුන්ට දෂ්ට කරන්නේ බයට. මිනිස්සුත් එහෙම. ඒ සත්තු කලබල වුණාම දෂ්ට කරනවා. මොකද ඒගොල්ලෝගේ ආරක්ෂාව ලෙස සලකන්නේ ඉක්මනින්ම ඒ ආරක්ෂාව වෙනුවෙන් පහර දෙන්න ඕනේ කියලා. මිනිස්සුත් එහෙම තමයි. සර්පෙක් මේ කොහේ හරි මේ තමන්ගේ ගෙදරට කිලෝමීටරයක් එහා දැක්කත් ගිහිල්ලා පොළොව අරන් ගිහින් මරන මිනිස්සු ඉන්නවා. මන් දන්නවා මිනිස්සු ඉන්නවා. එතෙන්ට මිනිස්සු වැටෙනවා. නම් බයයි. ඔය කිව්වට අතෑරියොත් කියමනකුත් තියනවා. මොකක්ද දැක්ක නෑර සර්පයා මොකක් හරි කියලා ඔබ කියමනකුත් තියනවා නේ. සර්පයා දැක්කම අතෑරලා යන එක මෝඩයා කියලා. සර්පයෝ එහෙම අපිව කණ්ඩායන જાතියක් නෙමෙයි. අපි පස්සෙන් පන්න. එහෙමනම් ඔය සංසාර වෛරක්කාරයෙක්ම සර්පෙක් වෙලා ඉපදිලා පස්සෙන් එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් 99%ක්ම ඔය සත්වයෝ ඒගොල්ලෝගේ ජීවිතේ ජීවත් වෙනවා. අපිට බය වුණොත් ඒගොල්ලෝ අපිට හිංසාවක් කරන්න පුළුවන්. ඒගොල්ලෝ බය වුණා. ඒගොල්ලෝගේ පැවැත්මට අනතුරක් කියලා. ඉතින් අපි මිනිස්සුયો වෙලා සර්පයෝ වගේ හැසිරෙන්න ඕන. එහෙම සතෙක් බයට බුරාපනින්න හපා කන්න පුළුවන්. දෂ්ට කරන්න පුළුවන්. අපිත් ඒක කරන්න ඕනද? බය වුණාම අනිත් එක්කෙනා මරන්න ඕනද? අපිට අභියෝගයක් වෙයි, මගේ තැන ගනි, මගේ පැවැත්මට හානියක් වෙයි කියලා මිනිස්සෙක් දැක්කම මේ මිනිහව මරන්න දෝන අපි. මා යෝජනා කරනවා. බය හින්දා ප්‍රාණඝාත අකුසල් කරන්න. ඊළඟට සමහරු මෙයාට මේක තිබුණොත් මට පාඩුවක් වෙයි කියලා බය වෙලා මෙයාත් මේක දැක්කොත් එහෙම මට ලැබෙන එක නැති වෙයි කියලා හොරකම් කරනවා. අර මං කිව්වේ ලයිබ්‍රරි එකේ පොත් අංගන જાතිය අය හොරකම් කළා. බයයි අරයක් කිව්වොත් මගේ එක ඒකට වටින කමක් නැති වෙනවා. එයාටත් ඒ එකක් හම්බ වෙනවා. බය ඇති වෙනවා. නහොරු වෙනවා. එහෙම සටහන් අංගනනේ. එහෙම ඉන්නවනේ අනුන්ගේ සටහන් අංගන නෝට්ස් ටික අංගලා දාන්න. අනුන්ගේ දේවල් හොරකම් කරනවා. එයාට ඒක තිබුණාම තමන්ගේ පැවැත්මට ප්‍රශ්නයක් වෙයි කියලා බයට. තමන්ට ඕනේ නැහැ ඒක. ඒ වුණාට එයාට තිබුණොත් මගේ පැවැත්මට ප්‍රශ්නයක් වෙයි කියලා අනුන්ගේ දේවල් හොරකම් කරන අය ඉන්නවා. අපේ රටේ සමහර අය ඉඳලා තියෙනවා මේ තමන්ගේ පැවැත්මට තරංගයක් වෙන්න පුළුවන් අයගේ සහතික පත්‍ර පවා හොරකම් කරනවා. ඒවා අස්ථානගත කරනවා. ඒ ෆයිල් පිටින් උස්සනවා. පුදුම මිනිස්සු ඉඳලා තියෙනවා. ඉඳලා අතීතේ ඉඳලා තියෙනවා විතරක් නෙවෙයි දැනුත් ඇති. මේ මනුෂ්‍ය සත්වය එහෙමයි බය වුණා. මේ බය අනාරක්ෂිත හැඟීම කියන එක හින්දානේ අපිට ගොඩක් ඇත්තටම හොඳට ඉන්නවත් බැරි වෙලා තිනවා. ගොඩාක් වෙලාවට මේ කාන්තාවෝ ගාවදී මේ පිරිමි අයට ලොකු අනාරක්ෂිත හැඟීමක් එනවා. ඒක මේ සයිකොලොජි වල එහෙමත් කතා කරන දෙයක්. බුදුහාමුදුරුවෝ නම් ඍජුව මේ වගේ දෙයක් කතා කරලා තියෙනවා. මට ඒ කියන්නේ පිරිමියට මේ
අනාරක්ෂිත හැඟීම ගැහණිය ගාව එනවා කියලා ඍජු ප්‍රකාශනයක් මට තාම හමු වෙලා නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ මේ ස්ත්‍රී පුරුෂ භාවය මත නෙමෙයිනේ දේවල් කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ මනුස්ස සත්වයාගේ సంతානයේ පොදුවෙනේ කතා කරන්නේ. එතකොට මනුස්ස సంతානයේ තිබෙන ස්වභාවයක් තමයි අනේකාගේ හැකියාවන් නිසා තමන් අනාරක්ෂිත වේ කියලා මිනිස්සු බය වෙනවා. අය ගොඩාක් කාන්තාවන්ට ඉස්සරහට එන්න නොදුන්නේ එක යුගයක ලෝකෙම ඒ අංශිකව පිළිබඳව හැඟීමනේ. අනාරක්ෂිත බයනේ අනාරක්ෂිත වෙන්නේ. ඒකනේ පිරුමේ කෑ ගහන්නේ දඩි පිටි ගාලා. සමහර දේවල් යාට දැනනකොට යා අනාරක්ෂිත වෙන්නේ යන්නේ කියලා යා කරන්නේ කෑ ගහලා යාගේ කායික බලය පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. ඒකින් කියන්නේ කාන්තාව හරි හොඳයි ඒගොල්ලෝ එහෙම මොකුත් කරන්නේ නැහැ කියලා. ඒගොල්ලොත් මිනිස්සුනේ ඒගොල්ලොත් ඒව කරනවා. කියන්නේ මේ අනාරක්ෂිත බව පිළිබඳව හැඟීම නැත්තම් බය ඒකේ එක්ස්ට්‍රීම් ගියාට පස්සේ මිනිස්සෙ එයා දන්නේම නැතුව එයා නොකල යුතු දේවල් කරන්න පටන් ගන්නවා. නොකිව යුතු ඒවා කියන්න පටන් ගන්නවා. ඔබ ගැන ආත්ම විශ්වාසය දියුණු කරගන්න. එතකොට ඔබට ඔබේ බිරිඳ එක්ක යහපත් හොඳ මනුස්ස සම්බන්ධකමක් පවත්වන්න. ඔබ ඔබේ පෞරුෂය දියුණු කරගන්න. ඔබේ පෞරුෂය දියුණු කරගන්නේ නැතුව ඔබ අනිකාගේ ගාව ඇතිවෙන අනාරක්ෂිත හැඟීම නැත්තම් බයින්දා ඒකේ අන්තයට ගිහිල්ලා මුසපත් වෙලා ඔබ අනිකාට බොහොම පහත් විදියට කටයුතු කරන්න පුළුවන්. ඔක කාන්තාවන්ට තේරුණාට පස්සේ ඔබ පහත් කරලම දානවා. මෙයා මේ නටන්නේ ඇයි කියලා තේරෙනවා එක තැනකදී. මේ නසෝ සබ්බේසුටානේසු පුරිසෝ හොති පණ්ඩිතානේ හැමතැනම මේ පිරිමිට මොලේ තියෙනවා කියලා එක බුද්ධාගම පිළිගන්නේ නැහැ. ඉත්තිපි පණ්ඩිතාවන්ති තත්ත විචක්කනානේ. ඒකනේ අද වගේ පොය දවසක ප්‍රජාපති ගෞතමිය ඇතුළු 500ක් කාන්තාව බුදුරජාණන් වහන්සේ මහාන කරවන්නේ. පිරිමින්ට රහත් වෙන්න පුළුවන් නම් කාන්තාවන්ට රහත් වෙන්න පුළුවන් කියලා. ඒ තීන්දුව කොච්චර ලොකු තීන්දුවක්ද? මොකද ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ අඩුම කාන්තාවකට ඉගෙන ගන්න පාසලකට යන්න හරියට තමන්ගේ ආගම ධර්මය අදහන්නවත් නිදහස තිබිලා නැහැ හැම කාන්තාවකට. ඔය ලොකු කුලවල කාන්තාවන්ට ඒ අවස්ථාවල යම් ප්‍රමාණයක් නැති වෙන්න විදියක් නැහැ තියෙන්නේ නැති. නමුත් එම පොදුවේ කාන්තාවන්ට ඒ නිදහස තිබිලා නැහැ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. එක්තරා සීමාවක තමයි නවත්තන්නේ. ඉතින් නිසා ස්ත්‍රියට වේවා පුරුෂයාට වේවා පැවිද්දෙකුට වේවා ගිහියෙකුට වේවා ඔය බය කියන මනෝභාවයේ අන්තයට ගියොතින් වෙන්නේ ඔබ ගොඩක් නොකල යුතු ඒවා කරන්න නැහැ. ඒ හින්දා ඔබ ඔබේ පෞරුෂය දියුණු කරගන්න. තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරගන්න. ඔබේ දරුවන්ට ආත්ම විශ්වාසය දියුණු කරවන්න. එතකොට ඔය අනාරක්ෂිත හැඟීමෙන් තීන්දුව ගන්න නැහැ. ඔය බය වෙලා තීන්දුව ගන්න නැහැ. කාටවත් ආ කියන්නෙත් නැහැ, බෑ කියන්නෙත් නැහැ. එහෙම තීරණ ගන්න නැහැ බයට. කාටවත් අඩි පොළවේ හප්පලා ඔබේ දරුවෝ යටත් කරන්න බැරි වෙන්න ඕන. බුද්ධිමත්ව කතා කරලා අවබෝධ කරලා දීලා කෙනෙක්ව දෙයකට යොමු කරන එක ඒක වෙනම කතාන්තරයක්. හැබැයි අර ඒගොල්ලෝ හැමතිස්සෙම මේ බය වැද්දුවොත් වෙන්නේ ඒගොල්ලෝ තාමනේ නේද? තාම මේ නරක විදියට ඒගොල්ලෝගේ මුළු ජීවිතේම මේ ෆෝබියා එකක් වෙන්න පුළුවන්
හැමදේම ඒගොල්ලොන්ගේ ෆෝබියා එකක් වෙලා ඊට පස්සේ ඒගොල්ලන්ට කිසිම දෙයක මේ සාර්ථක වෙන්න බෑ. ඒගොල්ලෝ හරි හීන පෞරුෂයක් යුක්ත අය වෙනවා. තා ගොඩක් දේවල් තිබුණත් මේ මාතෘකාවේ මම ඒකයි කිව්වේ ඔබට මම ගොඩක් වෙලාවල් වල මේ සතරාගති ගැන බණ කියලා තියෙනවා. මේ මාස දෙකකට කලින් උත් මම හිතන්නේ බණක් කිව්වා. ඒ වුණාට අද තවත් අලුත් දේවල්. අද දේශනාවේ කලින් දේශනා ආපු අය අදහන් හිටියනම් සතරාගතිය පිළිබඳව අද දේශනාව 70%ක්ම අලුත් කරුණු. අලුත් උදාහරණ. අලුතින් මේක තේරුම් ගන්න දේවල් ඔබට ඉගෙන ගන්න ලැබුණා. ඉතින් අද අපේ තිලක් මුණසිංහ මැතිතුමා මගේ මතක විදියට ලංකාවේ බොරලස්ගම ප්‍රදේශේ තමයි මං හිතන්නේ එතුමා මේ පදිංචිය කියලා මගේ මතක විදිය එහෙමයි. ගිය සැරේ කතා කරද්දී එන්නකක් කිව්වා වගේ මතකයි. කොළඹ කොහොමහන් ආදරණීය බිරිඳ එතුමාගේ අභාවයටපත් වුණා. කුසුම් මුණසිංහ මහත්මිනිය දෙවනි අවුරුද්ද පින්කම ඒ සඳහා තමයි තිලක් මුණසිංහ මැතිතුමා ඉස්සුරි දියණිය සේලක පුතණුවන කුෂාන් දෑනනුවන් සහ කිෂේන් මුණුබුරා එකතු වෙලා මහා සංඝරත්නයට උඩහමුල්ල නුගේගොඩනේ උඩහමුල්ල නුගේගොඩ ප්‍රදේශේ පදිංචිතුමා. ඉතින් තාම ශ්‍රද්ධාවෙන් යුක්තව අද මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කළේ මහා සංඝයාට දම් දීලා ඔය අතන්ට මේ පුරපසළොස්වක පොහොය දවසේ බණ ටිකක් අහන්න සලස්සලා ලොකු පින්කමක් කරා. රැස්වුණු සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම එතුමාගේ ආදරණීය බිරිඳට, දරුවන්ගේ ආදරණීය අම්මට, ඒ මැතිණිය අභාවයටපත් කුසුම් මුණසිංහ මැතිණියට, කුසුම් මුණසිංහ මැතිණියට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා. ඒ අතුළු කොට දෙදෙනාගේම නමින් මියගිය මව්පිය පාර්ශවවල සියලු නෑයන්ටත් වනහපු ඔබ නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් වලින් උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. දෙවියෝ මේ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව තිලක් මුණසිංහ මැතිතුමා ඇතුළු දුවා දරුවන්ටත් ඒ වගේම බණ අහපු ඔබටත් පුජි සුගත සෙනසුන කනගව සුගත භාවනා මධ්‍යස්ථානය ඇතුළු මේ විහාරගණේ ආධිපත්‍ය ඔබ වන අපේ සහෝදර පූජනීය හුරුළුනික වැව සුදම්ම ස්වාමින් වහන්සේ, සේනාසනාධිකාරී අම්පිටියේ සද්ධාවාස අපේ සහෝදර ස්වාමින් වහන්සේ, ඒ වගේම ඇතිපල්ලාවල නන්දසාර පණ්ඩිත හාමුදුරුව අපේ සහෝදර ස්වාමීන් වහන්සේ ඇතුළු කොට මහා සංඝ රත්නයටත් ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායුෂ ලැබේවා. දෙවියෝද මේ පින් වලින් නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාට දෙවි දේවතාවුන්ට මියගිය ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත් පින්කමද පාරමී ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.